right අයිබෝන් හැමෝටම අපි අද ගණිත අභ්‍යයන පාඩමේ ඊළඟ කොටසට තමයි යන්නේ. ඒ තමයි අපි කිව්වා මම ගණිත අභ්‍යයන පාඩම පටන් ගන්නදී මේකේ ප්‍රධාන වශයෙන් ගැටළු ආකාර පහක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි ගැටළු ආකාරය අපි කලින් වීඩියෝස් වලදී කතා කළා. එහෙනම් අපිට යන්න පුළුවන් ඊළඟ ගැටළු ආකාරයට. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම අපි ගණිත අභ්‍යයනය පාවිච්චි කරලා අසමානතා සාධනය කරන එක තමයි කරන්නේ. එතකොට අපි දන්නවා ගණිත අභ්‍යයනයේ මූලධර්මය අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ විචල්‍ය නිකිල වන ප්‍රකාශනවල සත්‍යතාවය සාධනය කරන්න. ඉතින් ප්‍රකාශන කිව්වම මෙතෙන්ට අසමානතා කියන එකත් වැටෙනවා. ඉතින් අපි බලමු කොහොමද ගණිත අභ්‍යයනයෙන් අසමානතාවක් සාධනය කරන්නේ. right. ඉතින් මෙතන ගානක් අපි දීලා තියෙනවා. සියලු දන්නේ කියලා සඳහා දෙකේ n වෙනි බලය කියන එක nට වඩා විශාල බව ගණිත අභ්‍යයන මූලධර්මය මගින් පෙන්වන්න තියෙනවා. right. ඉතින් මුලින්ම අපි කරන්න ඕන මේ ප්‍රකාශනය නැවත වතාවක් ලියා ගන්න එක. ඔන්න මම ලියුවා දෙකේ n වෙනි බලය කියන එක nට වඩා විශාල බව තමයි පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි හොඳටම දන්නවා ගණිත අභ්‍යයනයේ මූලික පියවර තුනයි. n සමානයි 1ට මේ අසමානතාව සත්‍යයි කියලා අපි පෙන්න ගන්න ඕන. ඊට පස්සේ අපි n සමානයි p කියන අතරමැද තියෙන විචල්‍ය නිකිල අතරමැද තියෙන නිකිල සංඛ්‍යාවට මේ තියෙන අසමානතාව සත්‍යයි කියලා උපකල්පනය කරලා n සමානයි p ධන 1ට මේ ප්‍රකාශනය මේ අසමානතාව සත්‍යයි කියලා ඔප්පු කරගන්න ඕන. ඉතින් එහෙමනම් ගණිත අභ්‍යයන මූලධර්මයට අනුව මේ අසමානතාව සියලු ධන නිකිලයන් සඳහා සත්‍ය වෙනවා. right. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මෙතෙන්දී අපි මේක මේ විදිහට තමයි හදන්නේ. අපි දන්නවා කොහොමත් මේ අසමානතාවයේ n සමානයි මේ අසමානතාවයේ n සමානයි 1ට සත්‍යයි කියලා තමයි මුලින් පෙන්න ගන්න ඕන. ඉතින් ඒ නිසා ඔන්න මම ලියාගත්ත n සමානයි 1 විට කියලා. එතකොට මේකේ වම් අත පැත්ත LHS කියන එක ගත්තොත් එහෙම LHS අපිට පේනවා දෙකේ n කියලා තමයි කියන්නේ. nට එක ආදේශ කරපුවම දෙකේ 1 කියන්නේ 2යි. ඊට පස්සේ අපි මේකේ දකුණු අත පැත්ත RHS කියන එක ගත්තොත් එහෙම right hand side කියන එක ගත්තොත් nට එක ආදේශ කරපුවම 1 තමයි වැටෙන්නේ. එහෙනම් මේක 1යි. එතකොට අපි මේ අසමානතාවයේ මේ විදිහටම ඒ කියන්නේ අපි පෙන්න ගන්න ඕන 2 කියන එක 1ට වඩා විශාලයි කියලා තමයි පෙන්න ගන්න ඕන. right. එතකොට අපි සාමාන්‍යයෙන් කරන විදිහ තමයි LHS වලින් RHS අඩු කරනවා. එහෙම නැත්නම් දෙකෙන් එක අඩු කරනවා. එතකොට අපි දන්නවා මේකේ උත්තරය 1යි. මේක විශාලයි බිඳුව කියලා අපි දන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් 2 ඍණ 1 විශාලයි බිඳුව. ඒ කියන්නේ 2ට වඩා 1 කුඩයි කියන එක. 2 කුඩයි 1 කියන එක මේ විදිහට එනවා. right. එතකොට එහෙනම් අපිට පේනවා n සමානයි 1 විට මොකද්ද? ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අපිට ලියන්න පුළුවන්. මේක හරියට ලියන්න. ඊට පස්සේ අපි n සමානයි p විට මොකද්ද කරන්නේ? ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරනවා. උපකල්පනය කරපුවාම අපිට මේ අසමානතාවය ලියන්න පුළුවන් nට p n තියෙන තැන් වලට p දාලා. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් දෙකේ p වෙනි බලය කියන එක ඊට වඩා විශාලයි කියලා ලියා ගන්න පුළුවන්. මම මේක 1 කියලා ගන්නවා. මේක තමයි අපේ උපකල්පනය. එතකොට අපි පෙන්න ගන්න ඕන මොකද්ද? මම පෙන්න ගන්න ඕන එකත් පොඩියට මේ යටින් ලියන්නම්. n සමානයි p ධන 1 විට අපි පෙන්න ගන්න ඕන මොකද්ද? n ට p ධන 1 ආපුවාම එන උත්තරේ දෙකේ p ධන 1 p ධන 1ට වඩා විශාලයි කියලා පෙන්න ගන්න ඕන. මේක තමයි අපි පෙන්න ගන්න ඕන එක. right. එතකොට අපි බලන්න ඕන මේ වගේ ගානක් හදද්දී හැම වෙලේම මේ පළවෙනි එකෙන් ගත්තු නැත්නම් n සමානයි p විට ගත්තු උපකල්පනය පාවිච්චි කරලා ඒ උපකල්පනයේ හරහා අපිට පෙන්වන්න ඕන ප්‍රකාශනය මෙතන තියෙන අසමානතාව ඒකේ එක පැත්තක් හදාගන්න try එකක් දෙන්න ඕන. ඉතින් ඔයාලට පේනවා මේ පළවෙනි අපි ගත්තු උපකල්පනයේ තියෙන වම් අත පැත්ත දෙකින් වැඩි කරපුවාම අපිට පෙන්වන්න ඕන එකේ තියෙන දකුණු අත පැත්ත වම් අත පැත්ත හැදෙනවා. එතකොට ඒ නිසා ඔන්න මම මොකද කරන්නේ මේ 1 කියන එක වැඩි කරනවා 2කින්. එතකොට අපිට මේ පැත්ත එනවා 2 p ධන 1 2යි p ට වඩා විශාලයි කියලා. ඉතින් ඔන්න ඕක මම ගන්නවා මගේ දෙවෙනි අසමානතාව විදියට. එතකොට අපි පෙන්න ගත්තොත් හරි නේද? මෙතෙන්දී අපිට ඇවිල්ලා තියෙනවා 2 p ධන 1 කියන එක 2යි p ට වඩා විශාලයි. එතකොට අපි පෙන්න ගත්තොත් මේ 2යි p ට වඩා p ධන 1 කියන එක කුඩයි කියලා අපිට පෙන්න ගන්න පුළුවන් 2යි p ධන 1 p ධන 1ට වඩා විශාලයි කියලා පෙන්න ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ අපි පෙන්න ගන්න ඕන අසමානතාව තියෙනවනේ.
මේකේ දකුණු අත පැත්ත සහ අපි මේ දැනට අරගෙන තියෙන ප්‍රකාශනයේ අසමානතාවයේ දකුණු අත පැත්ත අරගෙන මේ දෙක අඩු කරලා අපි මේක ධනාගයක් කියලා පෙන්න ගත්තොත් අපිට හැම වෙලේම කියන්න පුළුවන් 2p කියන එක p ධන 1ට වඩා විශාලයි කියලා. ඉතින් මම කියපු වචන ටිකේ තේරුම් නැත්නම් අපි කරන විදිය බලමු. අපි කරන්නේ 2p ගෙන් p ධන 1 අඩු කරනවා. ඔන්න මම අඩු කරලා පෙන්නන්නම් 2p ගෙන් p ධන 1. එතකොට අපිට උත්තරේ එනවා මොකද්ද? උත්තරේ එනවා මෙතන 2p ගෙන් p ගියාම p ඍණ 1 කියලා. එතකොට අපි දන්නවා p කියලා කියන්නේ 1ට වඩා විශාල සංඛ්‍යාවක්. අපිට ඕනම් මෙතන ලියා ගන්නත් පුළුවන් n සමානයි p විට උපකල්පනයේ දානකොට අපිට ලියා ගන්න පුළුවන් p කියලා කියන්නේ 1ට වඩා විශාල එකක්. මොකද අපි හැම වෙලේම ගන්නෙ 1යි n අතර තියෙන අතරමැදි සංඛ්‍යාවක් තමයි p කියලා ගන්න. එතකොට p කියන එක අනිවාර්යෙන් 1ට වඩා විශාලයි. ඒ නිසා මේ p ඍණ 1 කියන එක p 1ට වඩා වැඩි නිසා p ඍණ 1 කියන්නේ ධන සංඛ්‍යාවක් බිඳුවට වඩා විශාලයි. ධන සංඛ්‍යාවක්. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් 2p ඍණ p ධන 1 කියන එක මොකද්ද විශාලයි බිඳුව. එහෙනම් 2p ට වඩා p ධන 1 කුඩයි කියන එක අපිට එනවා. right. එහෙනම් අපි හිතමු මේක තමයි අපේ තුන්වෙනි අසමානතාව. එතකොට අපිට පේනවා මේ දෙවෙනි අසමානතාව සහ තුන්වෙනි අසමානතාව පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මේ දෙවෙනි අසමානතාවේ තියෙනවා දෙකේ p ධන 1 විශාලයි. මෙහෙම තියන්න. එතකොට මේ තුන්වෙනි අසමානතාවයේ තියෙනවා 2p ට වඩා p ධන 1 කුඩයි. එහෙනම් ඒ දෙකම පාවිච්චි කරලා එහෙනම් මට ලියන්න පුළුවන් දෙකෙන් තුනෙන් මේ දෙකෙන්ම ගන්න පුළුවන් මේක. එතකොට ඒකෙන් කියවෙනවා දෙකේ p ධන 1 දෙකේ p ධන 1 වෙනි බලය කියන එක කාට වඩාද? p ධන 1ට වඩා විශාලයි කියලා. ඉතින් මේක තමයි අපි පෙන්න ගන්න ඕන. එහෙනම් අපි ලියන්න පුළුවන් එම නිසා n සමානයි p ධන 1 විටද ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එහෙනම් අවසාන වශයෙන් දැන් අපි හරි ගාන සම්පූර්ණයි. n සමානයි 1ට සත්‍යයි කියලා අපි පෙන්නවා. n සමානයි p ට සත්‍යයි කියලා උපකල්පනය කරලා n සමානයි p ධන 1ට සත්‍යයි කියලා අපි පෙන්නවා. right. එහෙනම් අපිට කියන්න පුළුවන් හැමදාම ලියන විදිහටම n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය විය. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කළ විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය විය. එම නිසා ගණිතඥ මූලධර්මයට අනුව සියලු ධන නිකිලයන් සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න ගාන සම්පූර්ණයි. අපිට ඊළඟ ගානට යන්න පුළුවන්. right. එහෙනම් අපි ඊළඟ ගානට යන් ඊළඟ ගානේ තියෙන්නේ සියලු ධන නිකිලයන් සඳහා 3 n වෙනි බලය කුඩයි 2 n වෙනි බලය බව ගණිතඥ මූලධර්මයේ අසුරෙන් අපි සාධනය කරන්න අවශ්‍යයි. right. අපි එක ගානක් කතා කළා. ඒ නිසා අපි ඉක්මනින්ම ගාන කතා කරගෙන යමු. මේක හදන විදිය බලමු. එහෙනම් කලින් වගේම අපිට ඉස්සෙල්ලාම මේ ගාන ලියා ගන්න පුළුවන්. 3 n වෙනි බලය කුඩයි 2 n වෙනි බලය. මේකනේ. එහෙනම් අපි n සමානයි 1 විට මොකද වෙන්නේ කියලා බලමු. පළවෙනි පියවර n සමානයි 1 විට. ඉතින් අපි දන්නවා LHS left hand side එක ගත්තොත් එහෙම 3 n වෙනි බලය. ඒ කියන්නේ 3 n ට 1 දාපුවාම 1. ඒ කියන්නේ 3යි. RHS ගත්තාම අරට පේනවා right hand side එක ගත්තාම 2 n ට 1 දාපුවාම පළවෙනි බලය 2යි. එහෙනම් අපිට පේනවා මෙතන ගත්තොත් 3 ඍණ 2 කියන එක ගත්තොත් මේක 1යි. ඒක විශාලයි බිඳුවයි. ඒ කියන්නේ 3 ඍණ 2 ධනාගයක් විශාලයි බිඳුවයි කියලා ලියන්න පුළුවන්. 3 විශාලයි 2යි. එහෙනම් මොකක්ද වෙන්නේ? n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා අපිට කියන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු දෙවෙනි පියවරට යන් n සමානයි p විට මොකද්ද ප්‍රතිඵලය සත්‍ය බව අපි උපකල්පනය කරන්න ඕන. උපකල්පනය කරමු. එතකොට අපිට ලියා ගන්න පුළුවන් n සමානයි p වුණාම 3 p වෙනි බලය කුඩයි 2 p වෙනි බලය. right. එහෙනම් මෙතෙන්දී අපි දන්නවා p කියන්නේ 1ට වඩා විශාල අගයක්. විශාලයි p 1ට වඩා විශාලයි කියන එක අපිට ලියා ගන්න පුළුවන්. right. එහෙනම් අපි දාමු මේකට 1 කියලා. මේක 1. right. එහෙනම් අපි පෙන්වන්න ඕන n සමානයි p ධන 1 විටත් මේ අසමානතාව හරියනවා. අපි පෙන්න ගන්න ඕන මොකද්ද? 3 p ධන 1 ට වඩා 2 p
p ධන 1 වෙනි බලය විශාලයි කියලා තමයි කුඩයි කියලා තමයි අපි පෙන්න ගන්න අවශ්‍ය වෙන්නේ. ඒතර මේක තමයි පෙන්වන්න ඕන එක. මම එක පොඩියට කොටුවක් දාගත්තා. මොකද මට මතක තියාගන්න. එතකොට කලින් වගේම අපිට පුළුවන් මොකද්ද මේ එක උපකල්පනය පාවිච්චි කරලා මේ දෙවෙනියට අපි පෙන්න ගන්න ඕන ප්‍රකාශනයේ එක පැත්තක් හදාගන්න. ඔයාලට පේනවා මේ 3 p වෙනි බලය කියන එක 3න් වැඩි කළාට පස්සේ මේ අපේ p ධන n සමානයි p ධන 1 වුණාම පෙන්න ගන්න ඕන අසමානතාවයේ වම් අත පැත්ත හැදෙනවා. එහෙනම් ඔන්න මම මොකද කරන්නේ? 1 කියන එක වැඩි කරනවා මොකෙන්ද? 3න් වැඩි කරනවා. එතකොට අපිට උත්තරේ එනවා 1 3න් වැඩි කරපුවාම 3 p ධන 1 මොකද 3කින් වැඩි වෙන්නේ මෙතන. ඊට පස්සේ එහා පැත්තේ අපිට එනවා 3 වතාවක් 2 p කියලා එනවා. p වෙනි බලය කියලා එනවා. right. ඒතර අපිට මේක දාගන්න පුළුවන් අපේ දෙවෙනි අසමානතාව. right. එහෙනම් අපිට ඊළඟට අපි දන්නවා මේ වගේ ගානකදී කරන්නේ මේ අපිට පෙන්න ගන්න ඕන අසමානතාවයේ තියෙන පදය සහ දැන් එක පැත්තක් අපි හදාගන්න තියෙන්නේ පෙන්න ගන්න අවශ්‍ය අසමානතාවයේ තියෙන වම් අත පැත්ත අපි හදාගෙන තියෙනවා. ඒතර දකුණු අත පැත්තේ තියෙන වෙන එකක්. එතකොට මේ පෙන්න ගන්න ඕන අසමානතාවයේ තියෙන දකුණු අත පැත්ත සහ මෙතන අපි හදාගෙන තියෙන එක පැත්තක් හදාගෙන තියෙන ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයේ දකුණු අත පැත්ත අරගෙන මේ දෙක අඩු කරන එක තමයි අපි කරන්නේ. අඩු කරලා ඒක ධනද ඍණද කියලා බලලා ඒ දෙක අතර අසමානතාවක් අපි ගොඩනගා ගන්න. එහෙනම් ඔන්න මම මෙතන 3 2 p වෙනි බලයෙන් අඩු කරනවා මොකක්ද? 2 p ධන 1 කියන එක. right එහෙම අඩු කරනවා. එතකොට අපිට පේනවා මේක ගත්තොත් මෙතන උත්තරේ ලියා ගන්න පුළුවන් 3 2 p බලයෙන් අඩු කරන්න ඕන. මෙතන දෙකක් එළියට ගත්තාම 2 p බලය කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මේ දෙක අඩු කරපුවම අපි දන්නා උත්තරේ 2 p කියලා. එතකොට p කියන එක ධන නිකිල සංඛ්‍යාවක් එකට වඩා විශාලයි. ඒ නිසා අනිවාර්යෙන් මේ පදේ ගත්තාම විශාලයි බිඳුව. ඒ කියන්නේ අපිට ලියා ගන්න පුළුවන් මේ මුල් ප්‍රකාශනයේ සම්බන්ධව මේක විශාලයි බිඳුව. මේක ධනාගයක් කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ 3 වතාවක් 2 p වෙනි බලය ඍණ 2 p ධන 1 වෙනි බලය විශාලයි බිඳුව. ඒ කියන්නේ අපිට පේනවා 3 වතාවක් 2 p වෙනි බලයට වඩා 2 p ධන 1 වෙනි බලය කුඩයි කියලා අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි හිතමු මේක තමයි අපිට ලැබුණු තුන්වෙනි අසමානතාව. ඉතින් අපිට කියන්න පුළුවන් මේ දෙවෙනි අසමානතාව සහ තුන්වෙනි අසමානතාව පාවිච්චි කරලා. ඒ කියන්නේ දෙකෙන් තුනෙන් මේ දෙකෙන්ම අපිට කියන්න පුළුවන් මොකද්ද? දෙකෙන් අපිට ගන්න පුළුවන් 3 p ධන 1 වෙනි බලයට වඩා 3 වතාවක් 2 p වෙනි බලය කුඩයි. ඒකට වඩා මේ තුනෙන් ඇවිල්ලා තියෙනවා 2 p ධන 1 වෙනි බලය කුඩයි කියලා. ඉතින් එහෙනම් මේ දෙකම පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මෙන්න මේකයි අතර අසමානතාව. ඒ තමයි 3 p ධන 1 වෙනි බලයට වඩා 2 p ධන 1 වෙනි බලය කුඩයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි වෙන්න ගන්න අවශ්‍ය. ඉතින් ඒ නිසා අපිට ලියන්න පුළුවන් n සමානයි p ධන 1 පිටද ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. මොකද අපි පෙන්වන්න ඕනේ n ට p ධන 1 3 p ධන 1 වෙනි බලයට වඩා 2 p ධන 1 වෙනි බලය කුඩයි කියලා. ඉතින් ඒක අපි පෙන්න ගත්තා. ඉතින් එහෙනම් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ ගණක් කොහොමද නැවත වතාවක් හදන්නේ කියලා. n සමානයි 1ට සත්‍යයි කියලා පෙන්වනවා. n සමානයි p ට සත්‍යයි කියලා උපකල්පනය කරලා p ධන 1ට සත්‍යයි කියලා මේ විදිහට පෙන්වනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් කලින් විදිහටම ගණිතබ්බින මූලධර්මයට අනුව සියලු ධන නිකිලයන් සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා. right. එතකොට අනිවාර්යෙන් මතක් කරලා ඒක සම්පූර්ණයෙන්ම මුල ඉඳලා කියන්න n සමානයි p විට n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය විය. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කළ විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය විය. එම නිසා ගණිතබ්බින මූලධර්මයට අනුව සියලු ධන නිකිලයන් සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ඉතින් ඒක අනිවාර්යයෙන් ලියන්න. right. එහෙනම් අපි ඊළඟ ගානටත් ඉක්මනින්ම යමු. right. එහෙනම් අපි ඊළඟ ගානටත් ගාලා යමු. මේ ගැටළු ආකාරයෙන්ම ඊළඟ ගාන තමයි අපි කතා කරන්නේ. මෙතන තියෙන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි n දෙකට වඩා විශාල නිකිලාගයන් සඳහා අපි පෙන්න ගන්න ඕන 4 n වෙනි බලය කියන එක කුඩයි 3 n වර්ගය ධන 1 කියලා. right. එතකොට මෙතන විශේෂයෙන් තියෙනවා n කියන එක දෙකට වඩා විශාල ධන නිකිල සඳහා තමයි මේක සාධනය කරන්න අවශ්‍ය. right. එහෙනම් අපි මෙතෙන්දී පළවෙනි පදයේ විදිහට මොකක්ද ගන්න?
n සමානයි 1ද නැහැ. මොකද විශේෂයෙන්ම මෙතන දීලා තියෙනවා n දෙකට වඩා විශාල ධන නිකිල සඳහා තමයි මේක පෙන්වන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් n සමානයි 3 තමයි අපේ පළවෙනි පදේ වෙන්නේ. එහෙනම් ඔන්න මම ලියනවා පළවෙනි පදය ඉස්සෙල්ලා ගාන අපි ටුට්ටක් ලියාගමු. 4 වෙනි බලය කියන එක කුඩාව සමානයි 3 n වර්ගය ධන 1 කියලා තමයි මෙතන වැටෙන්න අවශ්‍ය. එතකොට මම ඔන්න පළවෙනි පදේ කියන්නේ n සමානයි 3 විට මොකද වෙන්නේ කියලා බලමු. n සමානයි 3 විට අපිට ලියන්න පුළුවන් ලොක් කරන්න. කිරිද? හරි. රයිට්. එහෙනම් අපි ඊළඟ ගානට යන්. ඉතින් මේ ගාන තියෙන්නේ n විශාලයි 2. නැත්නම් දෙකට වඩා විශාල සියලු ධන කියලා n සඳහා 4 n වෙනි බලය 3යි n වර්ගයේ ධන 1ට වඩා විශාල හෝ සමාන බව තමයි පෙන්වන්න මෙතෙන්දී ගණිතඥ වෙන මූලධර්මය අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. එතකොට මෙතෙන්දී වෙනසක් තියෙනවා n කියන එක දෙකට වඩා විශාල ධන නිකිල සඳහා තමයි අපි මේක පෙන්වන්න අවශ්‍යයි. එතකොට අපි වෙනත වගේ n සමානයි 1ට මෙතෙන්දී සාධනය කරන්න ඕනද? නෑ. මොකද පළවෙනි පදේ මේ දීලා තියෙන අසමානතාවයට අදාළ පළවෙනි නිකිල පදයට තමයි අපි සත්‍යයි කියලා පෙන්න ගන්න අවශ්‍ය. එහෙනම් මෙතන n කියන එක දෙකට වඩා විශාල නිකිලා කියන්නේ ඉතින් දෙකට වඩා විශාල පළවෙනි නිකිලය වෙන්නේ n සමානයි 3. ඉතින් ඒ නිසා අපි මුලින්ම පළවෙනි පියවර විදියට n සමානයි 3ට මේ අසමානතාව හරි කියලා තමයි පෙන්න ගන්න අවශ්‍ය. එහෙනම් අපි හදාගෙන යන් ගාන මන් ලියා ගන්න 4 n වෙනි බලය කියන එක 3යි n වර්ගය ධන 1ට වඩා විශාල හෝ සමානයි කියලා තමයි පෙන්වන්න අවශ්‍ය. රයිට්. එහෙනම් ඔන්න මම ගත්තා n සමානයි 3 විට මොකද වෙන්නේ? LHS ගත්තොත් එහෙම left hand side එක ගත්තොත් එහෙම ඒකෙට වෙන්නේ n සමානයි 3 වුණාම 4 n 3 දාපුවම 3 වෙනි බලය. 4 3 වෙනි බලය කියන්නේ 64යි. ඊට පස්සේ RHS ගත්තාම right hand side එක ගත්තාම මෙතන එන්නේ 3 n වර්ගය. n වර්ගය කියන්නේ n සමානයි 3ම දාන්න නිසා 3 වර්ගය කියලා එනවා ධන 1. එතකොට මේකේ උත්තරේ 27 ධන 1 කියන්නේ 28යි කියලා එනවා. right. එතකොට කලින් වගේම අපිට බලන්න පුළුවන් 64න් 28ක් අඩු කරපුවාම කීයද උත්තරේ එන්නේ? අපිට එනවා 36ක් කියලා. 36ක් කියලා එනවා. ඉතින් 36 කියන එක අපි දන්නා විශාලයි බිඳුව ධනාගයක්. ඒ කියන්නේ 64 වෙන 28 කියන එක විශාලයි බිඳුව. ඒ කියන්නේ 64ට වඩා 28 කුඩයි කියලා එනවා. right. ඒ කියන්නේ n සමානයි 3 විට ප්‍රතිඵලය සත්‍ය වේ. මතක තියාගන්න n සමානයි 3 විට. එහෙනම් අපි ඊළඟ දෙවෙනි පියවරට යන් 3ට වඩා වැඩි නිකිලමය අගයක් ගන්නවා n සමානයි p වගේ එකක්. එතකොට අපි n සමානයි p විට මොකද කරන්නේ? ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරනවා. සත්‍ය බව උපකල්පනය කරමු කියලා දාගමු. right. එතකොට අපිට අසමානතාව ලියා ගන්න පුළුවන් මොකද්ද? n p දාපුවාම 4 p වෙනි බලය කියන එක 3යි p වර්ගය ධන 1ට වඩා විශාලයි හෝ සමානයි කියලා තමයි මෙතන වැටලා තියෙන්නේ. ඒතර අපි දන්නවා මේ මෙතන මේ මොකද්ද? p කියන එක අනිවාර්යෙන් 3ට වඩා වැඩි අගයක් වෙන්න ඕන. right. එහෙනම් අපි දාගත්තා මේකට 1 කියලා. ඊට පස්සේ අපි බලන්නේ n සමානයි p ධන 1 විට. මොකද්ද අපිට පෙන්න ගන්න අවශ්‍ය අසමානතාවය? අපි ඒක ලියාගමු. කලින් වගේම එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 4 p ධන 1 මේකට වඩා 3 p ධන 1 වර්ගය ධන 1 මෙන්න මේක 4 p ධන 1 වෙනි බලයට වඩා කුඩා හෝ සමානයි කියලා තමයි පෙන්න ගන්න අවශ්‍ය. right. රවුන්න මම ඒක කොටු කරගත්තා. පොඩ්ඩක් ලියාගත්තා. ඊට පස්සේ කලින් වගේම අපිට පුළුවන් මේ එක උපකල්පනය පාවිච්චි කරලා මේ අපි පෙන්වන්න ඕන අසමානතාවයේ වම් අත පැත්ත හදාගන්න. මොකද්ද කරන්න ඕන? 1 කියන එක 4න් වැඩි කළොත් එහෙම 4 p ධන 1 එනවා. මේක 4න් වැඩි කළොත් එහා පැත්තේ පදයක් හැදෙනවා. ඉතින් ඒ නිසා කලින් වගේම ඕන්න මම මොකද කරන්නේ? මෙතන 1 කියන එක අපේ උපකල්පනය වැඩි කරනවා 4. right. එහෙම වැඩි කරපුවාම අපිට උත්තරේ එනවා 4 p ධන 1 මේකට වඩා මේක විශාලයි කුඩායි හෝ සමානයි මොකද්ද? මේක 4න් වැඩි කරපුවාම 3යි p වර්ගය ධන 1. ඔන්න ඒක ලියාගන්න. right. මේක තමයි අපේ දෙවෙනි අසමානතාවය. right. ඊට පස්සේ අපි කලින් වගේම දාන්නවා අපිට පෙන්වන්න ඕන මෙන්න මේක
4 පීඩන 1 බලයට වඩා 3යි 3 වතාවක් පීඩන 1 සම්පූර්ණ වර්ගයේ ධන 1 කුඩයි හෝ සමානයි කියලා තමයි පෙන්න ගන්න අවශ්‍ය. ඉතින් අපි කලින් වගේම දන්නවා මේ දෙක අඩු කරලා මොකද වෙන්නේ කියලා බලනවා. මේක ධනද ඍණද කියලා බලාගත්තොත් මේ පද දෙක අතර තියෙන අසමානතාවය අපිට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් මම මොකද කරන්නේ? මේකෙන් මේ දෙවෙනි අසමානතාවයේ දකුණු අත පැත්තේ තියෙන ප්‍රකාශනයෙන් අපි 4 වතාවක් 3යි p වර්ගය ධන 1කින් අඩු කරනවා. අපි කවුද? අපිට පෙන්න ගන්න අවශ්‍ය අසමානතාවයේ තියෙන දකුණු අත පැත්ත. ඒ කියන්නේ 3 වතාවක් p ධන 1 සම්පූර්ණ වර්ගය ධන 1. right අපි බලමු අඩු කරලා මොකද වෙන්නේ කියලා. එතකොට මෙතන අපි ලියා ගන්න පුළුවන් මේව ගුණ කරපුවාම 12යි p වර්ගය ධන 4 කියලා මෙතන එනවා. මෙතන අපි සුළු කරලා බලමු. 3 වතාවක් p ධන 1 වර්ගය කියන්නේ p වර්ගය ධන 2යි p ධන 1. මෙතන මෙහෙම ලියවෙන්න ඕනේ. එතකොට මෙතන අපිට එනවා ඍණ 1 කියලා. right. එතකොට මේක සුළු කරපුවාම අපි සුළු කරලා බලමු 12යි p වර්ගයෙන් 3යි p වර්ගයක් අඩු කරපුවාම අපිට එනවා 8යි p වර්ගය කියලා. ඊට පස්සේ මේ දෙක සුළු කරපුවාම p පද ටික ගත්තාම 6යි p කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ධන 4න් අපි අඩු කරන්න ඕනේ මෙතන. මෙතන අඩු කරන්න අවශ්‍යයි ඍණ 3 ඍණ 1 කියන්නේ ඍණ 4ක්. එතකොට ඒක සුළු වෙලා බිඳුවක් වෙනවා. එතකොට අපිට මෙතන මේ ආපු ප්‍රකාශනය ලියා ගන්න පුළුවන් මේකෙන් අපි ගත්තොත් 2යි p එකක් විදියට ගත්තොත් මෙතන එනවා 3යි p මෙතන එනවා 4යි p ඍණ 3 කියලා. right. මෙහෙම ප්‍රකාශනයක් කරනවා. එතකොට මෙතනින් අපි දන්නවා p කියන එක අපි කලින් ලියාගත්ත 3ට වඩා විශාල අගයක්. එතකොට 2යි p කියන්නේ කොහොමත් ධන අගයක්. 4යි p කියන්නේ p 3ට වඩා වැඩි නිසා අනිවාර්යෙන් 4යි p ඍණ 3 කියන්නේ ධන අගයක්. මේ දෙකම ධන සංඛ්‍යා දෙකක්. ඒ නිසා මේක අපිට විශාලයි බිඳුව කියලා ලියන්න පුළුවන්. මේ පද දෙකම ධන සංඛ්‍යා දෙකක් වෙන නිසා. එතකොට අපිට ලියා ගන්න පුළුවන් මේ උඩම ගත්ත ප්‍රකාශනය ධන වෙනවා. නැත්නම් විශාලයි බිඳුව වෙනවා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4 වතාවක් 3යි p වර්ගය ධන 1 ඍණ 3යි p ධන 1 වර්ගය ධන 1. මෙන්න මේක විශාලයි බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4 වතාවක් 3යි p වර්ගය ධන 1 වඩා මෙතන විශාලයි හෝ සමානයි කියන එක අපිට දාගන්න පුළුවන්. විශාල නිසා කොහොමත් එතකොට අපිට මෙතන ලියා ගන්න පුළුවන් 3යි p ධන 1 වර්ගය ධන 1 කියලා. right. එහෙනම් අපි දාගමු මේක තුන්වෙනි අපේ අසමානතාවය. එහෙනම් අපිට දෙකෙන් තුනෙන් ලේසියෙන්ම කියන්න පුළුවන්. දෙකෙන් තුනෙන් මේ අසමානතා දෙකෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? අපිට පළවෙනි එකෙන් කියන්න පුළුවන් 4 p ධන 1ට වඩා කුඩයි හෝ සමානයි 4 වතාවක් 3යි p වල වර්ගය ධන 1 කියලා. ඊට පස්සේ තුනෙන් ගන්න පුළුවන් ඒකට වඩා 3යි p ධන 1 වර්ගය ධන 1 කියන එක කුඩයි කියලා ගන්න පුළුවන්. එතකොට මේ පදයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ පද දෙක අතර අසමානතාවය තමයි 4 p ධන 1 වෙනි බලය කුඩයි හෝ සමානයි 3යි p ධන 1 වර්ගය ධන 1 කියලා. right. එහෙනම් අපිට පේනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? n සමානයි p ධන 1 විට ප්‍රතිපලය සත්‍ය වෙලා තියෙනවා. ඉතින් n p ධන 1 දාපුවම එන අසමානතාවය තමයි මෙතෙන්ට හැවිලා තියෙන්නේ. ඒ නිසා මට ලියන්න පුළුවන් n සමානයි p ධන 1 විට ප්‍රතිපලය සත්‍ය වේ කියලා. right. එහෙනම් ගාන හදලා ඉවරයි. අපිට අවසාන වශයෙන් කලින් වගේ ලියන්න පුළුවන් n සමානයි 1 විට ප්‍රතිපලය සත්‍ය විය. n සමානයි p විට ප්‍රතිපලය සත්‍ය බව උපකල්පනය කරපුවාම n සමානයි p ධන 1 විට ප්‍රතිපලය සත්‍ය වේ. තේම නිසා ගණිත අභ්‍යන මූල ධර්මයට අනුව සියලු ධන නිකිලෙන් සඳහා ප්‍රතිපලය සත්‍ය වේ කියලා අපිට කියන්න පුළුවන්. right. එහෙනම් අපි ඊළඟ ගානටත් ඉක්මනින්ම යමු. right. මේ ගානේ පොඩි වැරදීමක් මම අතින් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ දෙක සුළු කරනකොට 12යි p වර්ගයෙන් 3යි p වර්ගයක් අඩු කරපුවාම 8යි p වර්ගය නෙමෙයි ඇත්තටම 9යි p වර්ගය. එතකොට මෙතන අපිට පොදු සාධකයක් විදිහට 3 ඉලක්කම තමයි එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන 3යි p ඍණ
2 කියලා එන්නේ. එතකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ අපේ තර්කේ. මොකද p කියන එක 3ට වඩා විශාල අගයක් නිසා 3යි p ඍණ 2ත් අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යාවක් 3යි p ධන සංඛ්‍යාවක්. ඒ නිසා මේක විශාලයි සමානයි බිඳුව කියලා ලියලා මේ කොටස අපිට මේ විදිහටම හදාගෙන යන්න පුළුවන්. right එහෙනම් අපි ඊළඟ ගානට යමු. right අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගානේ මෙතන තියෙන්නේ 3 n වෙනි බලය කුඩා හෝ සමානයි 2n ධනයක බව කියන එක තමයි ගණිතාභ්‍යන මූල ධර්මය සාධනය කරන්න තියෙන්නේ. අපි ටක් ගාලා ඒක සාධනය කරමු. කලින් මේ වගේ ගණන් කිහිපයක්ම දැන් අපි හදලා තියෙන නිසා අපි සාධනය කරන විදිහ දන්නවා. right එහෙනම් අපි ඔන්න ගාන ලියාගත්තා 3 n වෙනි බලය කුඩා හෝ සමානයි 2n ධනයක. right අපි ගමු සියලු ධනිකයන් සඳහන් නිසා පළවෙනි පදයෙන් සමානයි 1 n සමානයි 1ට මේක සත්‍යද අසත්‍යද කියන එක බලමු. right n සමානයි 1 වුණාම අපි LHS ගත්තොත් එහෙම මෙතන බලා ගන්න පුළුවන් 3 පළවෙනි බලය ඒ කියන්නේ 3යි කියලා එනවා. RHS කියන එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් n එක දාපුවාම ඒත් 3යි කියලා එනවා. එතකොට අපිට පේනවා දැන් LHS සමානයි RHS. right LHS කියන එක සමානයි RHS. හරිද? 3 සමානයි 3. එහෙනම් මෙතන සමාන වෙන අවස්ථාව තියෙන නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වූවේ කියලා. හැබැයි මේ අසමානතාවයේ තියෙන කුඩා හෝ සමානයි 2n ධනයක. ඒතකොට සමාන අවස්ථාව තමයි මේ n සමානයි 1ට එන්නේ. ඒ නිසා n සමානයි 1කින් විතරක් මේ වෙලාවේදී නම් නතර වෙන්න බෑ. මොකද මේ සාධාරණ අවස්ථාවක් එනකම්ම මේක අරගෙන යන්න ඕනේ. කියන්නේ විශාලයි කුඩයි කියන අවස්ථාව එනකම්ම අපි මේක අරගෙන යන්න ඕනේ. නිසා අපි n සමානයි 2කටත් මේ ගානදී බලන්න වෙනවා. ඔන්න පොඩි වෙනසක් ආවා. ඒක තේරුම් ගන්න ඕනේ. n සමානයි 2කටත් අපි මෙතෙන්දි චෙක් කරන්න වෙනවා. එකේදී සමාන අවස්ථාව විතරක් ආපු නිසා. right ඒ නිසා ඔන්න n සමානයි 2කට අපි බැලුවා. එතකොට LHS RHS අරගෙන අපි දක්වලා ලියමු. LHS කියන එක සමානයි වම් අත පැත්ත ගත්තාම 3 දෙවෙනි බලය කියන්නේ 9යි. RHS ගත්තාම අපිට මෙතන බලා ගන්න පුළුවන් දේවතාවක් 2 ධන 1 ඒ කියන්නේ 5යි. එතකොට මෙතෙන්දී නම් අනිවාර්යෙන් අපි දන්නවා 9 ඍණ 5 සමානයි 4 විශාලයි බිඳුවයි. ඒ කියන්නේ 9 ඍණ 5 විශාලයි බිඳුවයි. ඒ කියන්නේ 9 විශාල 5ට වඩා 9 විශාලයි කියන එක එනවා. ඒ කියන්නේ ඔන්න මෙතන සමාන අවස්ථාවට අමතරව මේ කුඩයි කියන එකත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 2 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. right එහෙනම් අපි ඊළඟට යන්න ඕනේ n සමානයි p වුණාම ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරන අවස්ථාවට. එහෙනම් ඔන්න අපි ගියා n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු. ඒක ලියා ගන්න ඕන. ඒතර අපිට ලියන්න පුළුවන් එහෙම වුණාම මොකද්ද? n කියන තැනට p දාපුවාම එන ප්‍රකාශනය මොකද්ද? 3 p වෙනි බලය කුඩයි හෝ සමානයි 2යි p ධන 1. right. ඒතර මම මේක ලිව්වා අපේ පළවෙනි අසමානතාව. මෙතෙන්දී අපි අනිවාර්යෙන් දන්නවා අපි n සමානයි 1ට සාධනය කළා 2ට සාධනය කළා. ඒ නිසා අනිවාර්යෙන් p කියලා කියන්නේ අතරමැද තියෙන පොදු නිකිලාගයක්. ඒ නිසා අපිට ලියා ගන්න පුළුවන් මෙතෙන්දී p කියන එක විශාලයි 2. 2කට වඩා විශාල ඉලක්කමක් තමයි නිකිලාගයක් තමයි p කියලා කියන්නේ. right. එහෙනම් අපි මෙතන යන් ඊළඟ කොටසට දැන් අපිට පෙන්න ගන්න ඕන මොකද්ද? p ට උපකල්පනය කළා සත්‍යයි කියලා මේ අසමානතාව. ඊට පස්සේ p ධන 1 ආපුවාම එන අසමානතාව සත්‍යයි කියලා තමයි පෙන්න ගන්න ඕන. ඒතර අපි පෙන්නන්න ඕන එක මෙතන චුට්ටක් ලියා ගමු. n තියෙන තැනට p ධන 1 දාපුවාම 3 p ධන 1 2යි p ධන 1 ධන 1 කියන එක තමයි පෙන්න ගන්න තියෙන්නේ. මම ඒක පොඩි කොටුවක් දාගත්තා මට මතක තියාගන්න. right ඊට පස්සේ එහෙනම් ඔන්න අපි ඊළඟට කරන දේ දන්නවා. මොකද්ද අපි උත්සාහ කරන්නේ මේ පෙන්වන්න ඕන ප්‍රකාශනය පෙන්වන්න ඕන අසමානතාවයේ වම් අත පැත්ත නැත්නම් මේ එක පැත්තක් මේ අපි ගත්ත උපකල්පනය පාවිච්චි කරලා හදාගන්න try එකක් දෙනවා. ඒතර ඔයාලට පේනවා මෙතන මේ 3p වම් අත පැත්ත 3ෙන් වැඩි කරපුවාම 3p ධන 1 වෙනි බලය එනවා. ඒ නිසා මම මොකද කරන්නේ? 1 වැඩි කරනවා 3ෙන්. එතකොට ඔන්න අපිට එනවා 3p ධන 1 3ෙන් වැඩි කරපුවාම අනිත් පැත්තේ එනවා 3 වතාවක් 2p ධන 1. right මේක තමයි අපේ දෙවෙනි අසමානතාව. right එහෙනම් අපිට පුළුවන්
කලින් වගේම ඊළඟට මේ අපි පෙන්වන්න ඕන අසමානතාවයේ තියෙන මේ පදේ සහ අපි මේ අලුතෙන් ගත්ත අසමානතාවයේ තියෙන මේ පද දෙක අරගෙන මේ දෙකේ වෙනස අරගෙන නැත්නම් අඩු කිරීම අරගෙන ඒක දානද ඍණද කියලා චෙක් කරලා මේ පද දෙක අතර සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මම මේ අසමානතාවයේ දෙවෙනි එකේ තියෙන 3 වතාවක් 2යි p ධන 1න් අඩු කරනවා මේ අපිට පෙන්න ගන්න ඕන අසමානතාවයේ තියෙන පදේ 2යි p ධන 1 ධන 1 කියන එක අඩු කරනවා. එතකොට එහෙම අඩු කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 6යි p මෙතන 2යි p ඒ කියන්නේ 4යි p කියලා p පද ටික අඩු කරපුවාම වෙනවා. මෙතනින් 3ක් එනවා. මෙතනින් ධන 2 ධන 1 කියන්නේ 3යි. එතකොට 3න් 3 අඩු වුණාට පස්සේ මෙතන නියත අගයක් එන්නේ. අපි දන්නවා p කියන්නේ දෙකට වඩා විශාල සංඛ්‍යාවක්. ඒ නිසා මෙතන ලියා ගන්න පුළුවන් මේක විශාලයි බිඳුවයි. ඒකේ තේරුම එහෙනම් මෙන්න මේ පදේ අඩු කරපුවාම එන ප්‍රකාශනය විශාලයි බිඳුවයි කියන එක. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 3 වතාවක් 2යි p ධන 1 ඍණ දෙවතාවක් p ධන 1 ධන 1 කියන මේ ප්‍රකාශනය බිඳුවට වඩා විශාලයි. එහෙනම් අපිට පුළුවන් මේක කොටසක් අසමානතාවයෙන් එහා පැත්තට දාගන්න. එතකොට අපිට පුළුවන් මේක ලියා ගන්න 3 වතාවක් 2යි p ධන 1 ඒක විශාලයි. දෙවතාවක් p ධන 1 ධන 1 කියලා. right ඉතින් විශාල එකට විතරක් නෙමෙයි අනිවාර්යෙන් මේ හතර වතාවක් p කියන එක විශාලයි බිඳුව කියන එක තමයි මේක හරියටම හරි. නමුත් විශාලයි බිඳුව නිසා අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සමාන ලකුණ දාගන්නත් පුළුවන්. right එතකොට මෙහෙම දාගත්තාම අපිට මේක හරියනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් දැන් මේ ගත්තු ප්‍රකාශන දෙක පාවිච්චි කරලා මේ අපිට අවශ්‍ය කරන එක පෙන්වන්න. එතකොට අපි හිතමු මේක 3 කියලා. එතකොට අපිට 2න් 3න් කියන්න පුළුවන් මේ විදිහට දෙවෙනි ප්‍රකාශනයේ තියෙනවා 3 p ධන 1 වෙනි බලය කියන එක කුඩා හෝ සමානයි 3 වතාවක් 2යි p ධන 1 කියලා. මෙතන ඇවිල්ලා තියෙනවා 3න් 3 වතාවක් 2යි p ධන 1ට වඩා කුඩායිලු දෙවතාවක් p ධන 1 ධන 1 කියන එක. එහෙනම් අපිට මේ පද දෙක පාවිච්චි කරලා මේ ප්‍රකාශනයෙන් ගන්න පුළුවන් 3 p ධන 1 වෙනි බලය කියන එක විශාලයි සමානයි නැත්නම් කුඩායි සමානයි කියලා අපිට ලියන්න පුළුවන් 2යි p ධන 1 ධන 1 කියලා. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? n සමානයි p ධන 1 ආදේශ කරපුවාම එන අසමානතාව අපිට ඇවිල්ලා තියෙනවා මේ n සමානයි p විට අපි උපකල්පනය කරපු අසමානතාව පාවිච්චි කරලා අපිට ඒක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් එම නිසා මොකද්ද? n සමානයි p ධන 1 විටද ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එහෙනම් අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වුණා. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරපුවාම n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වුණා. එම නිසා ගණිතඥ මූලධර්මයට අනුව සියලු දාන්නේ කියලා n සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඉතින් මේ ගානේ විශේෂත්වය තමයි n සමානයි 1ටයි n සමානයි 2ටයි මේ දෙකටම අපි මුලින් පෙන්න ගන්න ඕනේ මේ ප්‍රකාශනය සත්‍යයි කියලා. මොකද n සමානයි 1ට මේ සමානතාවය විතරයි එන්නේ. දෙක ගත්තාම තමයි මේ අසමානතාවයට අදාළ අසමානතාවයට අදාළ කියන්නේ. ඒ නිසා මේ දෙකටම සත්‍යයි කියලා පෙන්න ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අවසාන ප්‍රකාශනය ලියනකොටත් ඒ කැරේ දෙකම ලිව්වට කමන්නේ n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වුණා. n සමානයි 2ටත් සත්‍ය වුණා. n සමානයි p විට සත්‍යයි කියලා උපකල්පනය කරපුවාම n සමානයි p ධන 1ට සත්‍ය වුණා. එම නිසා ගණිතඥ මූලධර්මයට අනුව සියලු දාන්නේ කියලා n සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා කියන්න පුළුවන් කියලා ලියා ගන්න පුළුවන්. right එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ ගානටත් යමු. right එහෙනම් අපි ඊළඟ ගානට යමු. පොඩ්ඩක් වෙනස් ගන්න. මෙතන තියෙන සියලු දාන්නේ කියලා n සඳහා ක්‍රමාරෝපිත n කියන එක කුඩායි හෝ සමානයි 2 ඍණ 1 වෙනි බලය බව තමයි පෙන්වන්න තියෙන්නේ. right එතකොට මෙතෙන්දී විශේෂයෙන් ඔයාලා ක්‍රමාරෝපිත අංකනය ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. මම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා මතක් කරන්න. අපිට ක්‍රමාරෝපිත n කියන එක අර්ථ දක්වලා තියෙන්නේ මේ විදිහට ලියන්න පුළුවන්. n වැඩි කිරීම n ඍණ 1 වැඩි කිරීම n ඍණ 2 වැඩි කිරීම මේ විදිහට ගිහිල්ලා 2 වැඩි කිරීම මේ වගේ කියන්නේ n වල ඉඳලා 1 දක්වා තියෙන සියලුම නිකිල සංඛ්‍යාවල ගුණිතෙන් තමයි ක්‍රමාරෝපිත n හැදෙන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට ක්‍රමාරෝපිත 6 කියලා කියන්නේ 6 වැඩි කිරීම 5 වැඩි කිරීම
හතර වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. ඉතින් මේ විදිහට ලියන්න පුළුවන්. මේක තමයි ක්‍රමාරෝපිත අංකණය කියලා අපි කියන්නේ. right. එහෙනම් අපි මේ ක්‍රමාරෝපිත අංකණය සහිත මේ අසමානතාවයේ සත්‍යතාවය නැත්නම් අසමානතාවය ඔප්පු කරන්න යනවා. right. හරි. එහෙනම් අපිට කලින් වගේම ගන්න පුළුවන් මම ගාන ටිකක් මුලින්ම ලියා ගන්න ක්‍රමාරෝපිත ඉන්පුට් අයෝ සමානයි 2 n ඍණ 1 කියලා තියෙන්නේ. එහෙනම් අපි යම් පළවෙනි පදයට n සමානයි 1 විතර මොකද වෙන්නේ කියලා බලමු. එතකොට LHS කියන එක වම් අත පැත්ත සමාන වෙනවා. ක්‍රමාරෝපිත n කියන්නේ 1 ක්‍රමාරෝපිතය කියන්නේ මේක 1යි. ඔන්න LHS ආවා. ඊට පස්සේ RHS කියන එක ගත්තාම RHS කියන එක සමානයි n එක ආදේශ කරපුවාම 2 1 ඍණ 1 ඒ කියන්නේ 2 බිඳුව වෙන බලය 1යි. එහෙනම් LHS සමානයි RHS. එතකොට ඔන්න සමානතාවය තමයි මෙතෙන්දී එන්නේ. එහෙනම් අපි දන්නවා n සමාන 1ට හරි. මොකද සමානතාවය තියෙනවනේ අසමානතාවය. ඒ නිසා n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා ලියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකට විතරක් මෙතෙන්දී පෙන්නලා මදි. පොදුවේ සාධාරණ වෙන්න මේ අනිත් අසමානතා කොටස එන විදිහටත් මේක පෙන්න ගන්න ඕනේ. ඒ නිසා මම ඔන්න ඊළඟට යනවා n සමානයි 2 විට. n සමානයි 2 විට මොකද වෙන්නේ? LHS කියන එක වම් අත පැත්ත ගත්තාම ක්‍රමාරෝපිත 2. ඒ කියන්නේ 2 වැඩි කිරීම 1 කියලා කියන්නේ 2යි. RHS ගත්තාම වලට පේනවා RHS කියලා කියන්නේ 2 ඍණ 1. ඔක ගත්තාම 2 පළවෙනි බලය එකක් 2යි. එහෙනම් මේ වෙලාවේ ආයේ LHS සමාන වෙනවා RHS. ඔන්න ආයේ හරියන්නේ නැහැ. මොකද මෙතෙන්දිත් එන්නේ n සමානයි 2 විටත් ප්‍රතිඵලය සත්‍යයි අසමානතාවය තියෙන නිසා ප්‍රතිඵලය සත්‍යයේ. නමුත් අපිට තව ඉලක්කමකට යන්න වෙනවා. ඊළඟ පදයටත් යන්න වෙනවා. අසමානතාව කැල තාම ආවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මම බලනවා n සමානයි 3 විට මොකද වෙන්නේ? n සමානයි 3 විට අපිට බලන්න පුළුවන් LHS ගත්තාම ක්‍රමාරෝපිත 3 එන්නේ. ඒ කියන්නේ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියන්නේ මේක 6යි. ඊට පස්සේ ඔන්න RHS ගත්ත හැකි RHS එන්නේ 2 තුන්වෙනි බලය ඍණ 1. දැන් 2 දෙවෙනි බලය කියන්නේ 4යි. දැන් අපිට තේරෙනවා 6න් 4ක් අඩු කරපුවාම 2යි මේක විශාලයි බිඳුවයි. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් 6 ඍණ 4 විශාලයි බිඳුවයි. මේකෙන් කියවෙනවා 6 කුඩයි 4 කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන මොකද්ද? n සමානයි 3 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. මම ඒක මෙතන ලියන්නේ ඔයාලා ඒක ලියන්න අනිවාර්යයෙන්ම n සමානයි 3 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා ලියන්න. එහෙනම් අසමානතා කොටසත් ආවා. එහෙනම් මේක ඉස්සරහට යන්න ඕනේ නැහැ. එහෙනම් ඔන්න පළවෙනි කොටස ඉවරයි. ගණිතඥයෙන් අපි පෙන්නවා මුල් පද කිහිපයට මේ දීලා තියෙන අසමානතාවය සත්‍යයි කියලා. right. එහෙනම් අපිට යන්න පුළුවන් දෙවෙනි කොටසට. ඒ තමයි අපේ සාධාරණ පදයකට සාධාරණ නිකල සංඛ්‍යාවකට මේ අසමානතාව සත්‍යයි කියලා උපකල්පනය කරන කොටසට. එහෙනම් n සමානයි p විට මම හිතනවා ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු. right. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් මේක කොහොමද ක්‍රමාරෝපිත මේක ලියන්න වෙන්නේ n p ආදේශ කරපුවාම ක්‍රමාරෝපිත p කියන එක කුඩා හෝ සමානයි 2 p ඍණ 1 p ඍණ 1 වෙනි බලය. right. එහෙනම් මම මේක ගත්තා පළවෙනි අසමානතාව විදියට. එතකොට මෙතෙන්දී අපි p කියලා අරගෙන තියෙන්නේ අපි n සමාන 1 2 3ට සත්‍යයි කියලා පෙන්වන නිසා අපිට උනන් ලියා ගන්න පුළුවන් p විශාලයි 3ට වඩා වැඩි නිකිලාගයක් විදියට තමයි මම මෙතෙන්දී p කියන එක සලකන්නේ. right. එහෙනම් අපි බලමු අපිට මොකද්ද පෙන්න ගන්න ඕනේ n සමානයි p ධන 1 විට. පෙන්න ගන්න ඕන එක තමයි මේන්ට p ධන 1 ආපුවාම එන අසමානතාව. නම් ක්‍රමාරෝපිත p ධන 1 කියන එක කුඩයි හෝ සමානයි 2 p ධන 1 ඍණ 1. මේක තමයි අපි පෙන්න ගන්න අවශ්‍ය වෙන අසමානතාව. හරිද? ඔන්න මම ඒක මතක තියාගන්න චුට්ටක් දාගත්තා. ඊට පස්සේ අපි කරනවා කිව්වේ මොකද්ද? මේ අපි පෙන්න ගන්න ඕන p n සමාන p ධන 1 විට පෙන්න ගන්න ඕන අසමානතාවයේ මේක පැත්තක්. අපි හිතමු left hand side එක කියලා වම් අත පැත්ත. මේ උඩ තියෙන වම් අත පැත්ත හරි දකුණු අත පැත්ත හරි උඩ තියෙන අපේ උපකල්පනය පාවිච්චි කරලා හදා ගන්නවා. කොහොමද හදාගන්නේ?
කමාරෝපිත p ධනයක් එන්නේ කමාරෝපිත p වැඩි කරන්න ඕන p ධනයකින්. එහෙනම් ඔන්න මම එක අසමානතාවය මෙතෙන්දි වැඩි කරනවා p ධනයකින්. එතකොට අපිට එනවා මොකක්ද මේ වගේ එකක් අපිට එනවා මේක p ධනයකින් වැඩි කරපුවාම කමාරෝපිත p මේ පැත්තේ වම් අත පැත්ත අකුණු අත පැත්තේ එනවා p ධනයකින් වැඩි කරන්න ඕන දෙකේ p ඍණ 1 කියන බලය. right. එතකොට මේක සුළු කරපුවාම ඔන්න කමාරෝපිත p ධන 1 කියලා එනවා වම් අත පැත්තේ කුඩයෝ සමානයි p ධන 1 වතාවක් දෙකේ p ඍණ 1 වෙනි බලය කියලා එනවා. මම මේක තුන විදියට හිතනවා. තුන්වෙනි අසමානතාව. right. දැන් අපි දන්නවා මොකද්ද කරන්න ඕන? මේ තුන්වෙනි අසමානතාවයේ තියෙන දකුණු අත පැත්තයි අපේ පළවෙනි අපිට පෙන්න ගන්න ඕන අසමානතාවයේ ඒ කියන්නේ සමානයි p ධන 1 විතර ලැබෙන අසමානතාවයේ දකුණු අත පැත්තයි මේ දෙක අඩු කරලා බලනවා මේක ධනද ඍණද මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් ඔන්න මම අඩු කළා මෙතන මේ p ධන 1 වතාවක් දෙකේ p ඍණ 1 වෙනි බලෙන් අඩු කරනවා මේ අපිට පෙන්න ගන්න ඕන අසමානතාවයේ තියෙන දකුණු අත පැත්ත. ඒ කියන්නේ දෙකේ මේක ඕනනම් සුළු කරපුවම දෙකේ p කියලාම ලියා ගන්න පුළුවන් දෙකේ p අඩු කරනවා. එතකොට උත්තරේ මොකද්ද? අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් p ධන 1 වතාවක් දෙකේ p ඍණ 1 ඕකෙන් අඩු කරන්න ඕන. අපි හිතමු p දෙකක් එළියට ගත්තා කියලා. එතකොට දෙවතාවක් දෙකේ p ඍණ 1 වෙනි බලය කියලා ලිය හැකියි. එතකොට මේක සුළු කරපුවාම අපිට මේකේ සුළු කිරීම දිහා බලපුවාම මෙතන අපිට අඩු කරන්න පුළුවන් දෙකේ p ඍණ 1 පදේ පොදුයි. ඒ නිසා අපිට මේක සුළු කරපුවාම ලියන්න පුළුවන් p හැමයි එකෙන් ඍණ දෙකක් අඩු කරපුවාම අපිට එනවා ඍණ 1යි කියලා. ඒක වතාවක් දෙකේ p ඍණ 1 වෙනි බලය කියලා ලියාගත්තා. එතකොට අපි දන්නවා p කියන එක කොහොමත් එකට වඩා විශාලයි මෙතන දාගත්ත 3කට වඩා විශාලයි කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේක විශාලයි බිඳුව මේක කොහොමත් p එකට වඩා විශාල නිසා මේකත් විශාලයි බිඳුව. ඉතින් ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේ දෙක අඩු කරපුවාම එන මේ පිළිතුර විශාලයි බිඳුව. එහෙනම් මේක සම්පූර්ණයෙන්ම විශාලයි බිඳුව කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ලිය හැකි p ධන එක වතාවක් දෙකේ p ඍණ 1 වෙනි බලය ඍණ 2යි p. නැත්තම් මේක ලියන්න පුළුවන් p ධන 1 ඍණ 1 කියලා. මේක විශාලයි බිඳුව. එතකොට මේක අපිට ලියා ගන්න පුළුවන් මේ පදේ යහපැත්තට ගෙනිච්චාම p ධන 1 වතාවක් දෙකේ p ඍණ 1 ට වඩා 2යි p ධන 1 ඍණ 1 කියන එක කුඩයි. එහෙම ලියා ගන්න පුළුවන්. මම හිතනවා මේක අපේ මේක අපි දෙවෙනි අසමානතාව මේක තුන්වෙනි අසමානතාව කියලා ගත්තා. එහෙනම් අපිට දෙකෙනුයි තුනෙනුයි මේ අසමානතාව දෙක එකතු කරලා මෙහෙම ලියන්න පුළුවන්. අපි ලියමු දෙකෙන් ගත්තාම මෙතන තියෙනවා p ධන 1 ක්‍රමාරෝපිතය කුඩයි හෝ සමානයි p ධන 1 වතාවක් දෙකේ p ඍණ 1 p ඍණ 1 වෙනි බලය. මෙතනින් තුන්වෙනි අසමානතාවයෙන් ඇවිල්ලා තියෙනවා ඔන්න මොකද්ද? ඒකට වඩා කුඩයිලු දෙකේ p ධන 1 වෙනි බලය ඍණ 1 කියන එක. එහෙනම් මේ අසමානතාව පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන් මේ පදේ සහ මේ පදේ අරගෙන කොහොමද අපිට ලියන්න පුළුවන් p ධන 1 ක්‍රමාරෝපිතය කුඩා හෝ සමානයි 2යි p ධන 1 ඍණ 1. එහෙනම් මේක තමයි අපිට අවශ්‍ය එක. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒක ඇවිල්ලා තියෙනවා n සමානයි p ධන 1 විට ලැබෙන ප්‍රකාශනය අපි අරගෙන තියෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් n සමානයි p ධන 1 විටද ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වුණා, 2ටත් සත්‍ය වුණා, 3ටත් සත්‍ය වුණා. ඊට පස්සේ n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරපුවාම n සමානයි p ධන 1ට සත්‍ය වුණා. ඉතින් එම නිසා ගණිතඥ මූලධර්මයට අනුව සියලු ධන නික්ලයන් සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියන එක අපිට කියන්න පුළුවන්. right. එහෙනම් අපිට ඊළඟට යන්න පුළුවන්. දැන් මම දෙවෙනි ගැටළු ආකාරයේ ගණන් ගොඩක් ඔයාලත් එක්ක සාකච්ඡා කළා. එහෙනම් අපිට යන්න පුළුවන් ඊළඟට තුන්වෙනි ආකාරයට ගණිතඥ මූලධර්ම පාඩමේ තියෙන ගැටළු හදන ආකාර වලින් තුන්වෙනි ආකාරය අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා ඉස්සරහට කතා කරමු.